තෙරුවන් සරණයි ආදරණීය දුවේ පුතේ. අදත් අපි ගුරු ගෙදරින් ඔබව බෞද්ධ ශිෂ්ටාචාරයේ විශේෂයට අදාළව දැනුවත් කිරීමටයි මේ සූදානම් වන්නේ. අද ගුරු ගෙදර වැඩසටහන සඳහා අපහා එක්වන විද්වත් මණ්ඩලය මාවට හඳුන්වා දීමට සූදානම්. ඒ අනුව ජාතික අධ්‍යාපන ආයතනයේ ආගම් ආචාර ධර්ම අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහකාර කතිකාචාර්ය GRMA ගම්ලත් මැතිතුමන් අපි බොහොම ආදරයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම මහරගම් මධ්‍ය මහාවිද්‍යාලයේ බෞද්ධ ශිෂ්ටාචාරයේ විෂය පිළිබඳව ආචාර්ය පූජ්‍ය උලහිටියාවේ විභාවි හාමුදුරන් වහන්සේ බොහොම ගෞරවයෙන් යුක්තව අප විසින් පිළිගනු ලබනවා. ඒ වගේම ගිරිඋල්ල අධ්‍යාපන කලාපයේ ගුරු උපදේශක ආර්.ඒ. ගුණවර්ධන මැතිතුමන් අපි බොහොම ගෞරවයෙන් පිළිගනු ලබනවා. මෙන්න මේ විද්වත් මඩුල්ලත් එක්ක තමයි අද අපේ දූල පුතාලා බෞද්ධ ශිෂ්ටාචාරයේ විෂය තුලින් දැනුවත් කිරීමට සූදානම් වන්නේ. ඉතින් දුවේ පුතේ මේ වැඩසටහන අප ඔබ වෙත ඉදිරිපත් කරනු ලබන්නේ පුනරීක්ෂණ පාඩම් මාලා හැටියට, පුනරීක්ෂණ අභ්‍යාස මාලා හැටියට. විභාගයට අවශ්‍ය කරන්නේත් මේ වන විට ප්‍රශ්න පිළිතුරු තමයි. මේ අනුව තමයි ඔබට විභාගය හොඳින් ලියා ගැනීමට පුළුවන්කම තියෙන්නේ. ඒ අනුව අද දවසේත් අප ඔබ දැනුවත් කිරීමට සූදානම් වන්නේ බෞද්ධ ශිෂ්ටාචාරයේ විෂය නිර්දේශයේ 5 වන නිපුණතාව හා සම්බන්ධව. 5 වන නිපුණතාවය හා සම්බන්ධව ඔබව දැනුවත් කරනවා පරිසරය, ආර්ථිකය මේ ආදී වශයෙන් මේ මාතෘකාවට තමයි ඔබ අප දැනුවත් කරන්නේ. අද මේ වැඩසටහන තුළින් විශේෂයෙන් අපි ඉදිරිපත් කරන්නේ බෞද්ධ ශිෂ්ටාචාරයේ ප්‍රශ්න පත්‍රයේ දෙවැනි ප්‍රශ්න පත්‍රයේ පළමු කොටසට අදාළව සූදානම් කරපු ආදර්ශ ප්‍රශ්න හා පිළිතුරු කිහිපයකුයි ඔබ සමග සාකච්ඡා කිරීමට මේ සූදානම් වන්නේ. මට මතකයි මම පහුගිය දිනක වැඩසටහනකදී ඔබව දැනුවත් කරා දෙවන ප්‍රශ්න පත්‍රයේ පළමු කොටසට කෙටි ප්‍රශ්න 5ක් ඉදිරිපත් කරන එක ප්‍රශ්නයකට ඒ ප්‍රශ්න පහට පිළිතුරු ලබා දීමේදී ලකුණු දීමේ පටිපාටියක් පිළිබඳව මා ඔබව දැනුවත් කරා. පළවෙනි ප්‍රශ්නයේ ප්‍රධාන ප්‍රශ්නේ පළවෙනි කොටසට ලකුණු 2යි, දෙවෙනි කොටසට ලකුණු 3යි, තුන්වෙනි කොටසට ලකුණු 4යි, හතරවෙනි කොටසට ලකුණු 5යි, පස්වෙනි කොටසට ලකුණු 6යි. මා අද මේ පිළිබඳව ගොඩාක් විස්තර කරන්න යන්නේ නැහැ. පිළිතුර ක්‍රමික සංවර්ධනයක් ඔස්සේ ගලා යා යුතු බව ඔබට මේ තුලින් වැටහෙනවා. ප්‍රශ්න මහා ප්‍රශ්නකදී කෙටි ප්‍රශ්න 5ක් අහනවා කොටස් 5කින් ඔබව ඒ සඳහා පිළිතුරු ලිවීමේදී සැලකිලිමත් වෙන්නට ඕන. පිළිතුර කෙසේද ඔබ ලියන්නේ, පිළිතුරේ සීමාව කෙසේ සකස් වේ යුතුද, වඩා වේලාවක් අරගෙන අනවශ්‍ය විස්තර ලිව්වොත් ඔබට වෙන අවාසි. මෙන්න මේ වගේ මේ සියලු කරුණු කෙරෙහි දැනුවත් වෙමින් මේ වැඩසටහනට ඔබ අද නරඹන්න දෙවැනි ප්‍රශ්න පත්‍රයේ පළමු කොටසට අදාළව අප විසින් සකස් කර ආදර්ශ ප්‍රශ්න පත්‍රයක මේ වෙලාව ඔබට ඉදිරිපත් කරන්නේ. එහෙනම් දුවේ පුතේ මා වැඩි ඒ පිළිබඳව විස්තර කියන කාලය ගන්නේ නැහැ. ඔබ මේ පිළිබඳව දැනුවත් වෙලා සිටින්නේ. එහෙමනම් අද දිනේ අපේ විද්වත් මණ්ඩලය සමග ඒ ප්‍රශ්න උත්තර සාකච්ඡා කිරීමටයි මේ සූදානම් වන්නේ. එහෙමනම් මා මුලින්ම මේ 5 වන නිපුණතාවට අදාළවයි මේ ප්‍රශ්න පත්‍රය සකස් කරලා තියෙන්නේ. එහෙමනම් ඒ ප්‍රශ්නේ පළමු කොටස හැටියට අපේ විභාග ස්වාමීන් වහන්සේගෙන් තමයි පිළිතුරු අපේක්ෂා කරන්නේ. මා විභාග ස්වාමීන් වහන්සේගෙන් අහනවා ඒ ප්‍රධාන ප්‍රශ්නේ කියන කොටස් 5න් පළමු කොටස හැටියට වනරෝපා සූත්‍රයේ දැක්වෙන නිතර පින් වැඩෙන ක්‍රියාකාරකම් දෙකක් නම් කරන්න. අවසරයි හාමුදුරන් වහන්සේ. හාමුදුරන් වහන්සේ මතක් කළ විදියටම දෙවැනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටසෙහි ප්‍රශ්නවලට කොටස් 5ක් තියෙනවා. ඒ ප්‍රශ්නවල පළවෙනි කොටස තමයි අපේ හාමුදුරන් වහන්සේ මගෙන් විමසන්ට යෙදුනේ. එතකොට දරුවෝ මේ කොටසට ලකුණු 2ක් හිමි වෙනවා. ඒ වනරෝපම සූත්‍රයේ සඳහන් වන්නා වූ නිතර පින් වැඩෙන ක්‍රියාකාරකම් දෙකක් තමයි දරුවෝ විමසන්ට යෙදුනේ. හරිම පහසුයි මේ පිළිතුරට මේ ප්‍රශ්නෙට පිළිතුරු ලබා දීම. එහි සඳහන් වෙනවා වනරෝපම සූත්‍රයේ ආරාම රෝපා වනරෝපා
යේ ජනාසේතු කාරකා ආදී වශයෙන් නිතර පිං වැඩෙන පිංකම්. ඒ අතර දරුවන්ට සිංහලෙන් නම් කරන්න පුළුවන්. මොනවද ක්‍රියාකාරකම්? උයන් වතු වැවීම, වනවගා කිරීම. ඒ වගේම තමයි තුන්වෙනි කාරණේ විදිහට ඒ දඬු පාලම් තැනීම, ලින් පොකුණු ආදිය තැනීම. මේක නිවැරදි උත්තරයක් විදිහට බාර ගන්න පුළුවන්කම ලැබෙනවා මේ ප්‍රශ්නය සඳහා හාමුදුරනේ. බොහොම ස්තුතියි අපේ හාමුදුරන් වහන්සේ. වනරෝපම සූත්‍රයෙන් ඒ වගේ පිළිතුරක් ළමයි ලියනකොට අර අපේ හාමුදුරුව මෙතන සඳහන් කර කාරණා සියල්ලම ලියන්න අවශ්‍ය කරන්නේ මං හිතන්නේ දෙකයි. කරුණු දෙකයි අහලා තියෙන්නේ, ලකුණු දෙකයි ලැබෙන්නේ. ඒ නිසා ඔබ ඒ සඳහන් කළ කරුණු ඔක්කොම මතක තිබුණාට කමන්නේ. හැබැයි කාලය ඉතුරු කර ගැනීමට අවශ්‍ය නිසා දුවේ පුතේ කරුණු දෙකයි ඔබ සඳහන් කළ යුතු වන්නේ. එහෙමනම් ඊළඟ ප්‍රශ්නයත් අපේ ස්වාමින් වහන්සේගෙන් මම අහන්නේ බුදුරජාණන් වහන්සේ ස්වභාව සෞන්දර්ය අගය කළ අවස්ථා අතුරින් තුනක් පෙන්වා දෙන්න. එහෙමයි හාමුදුරනේ. දෙවෙනි ප්‍රශ්නේදී ස්වභාව සෞන්දර්ය අගය කළ අවස්ථා තමයි විමසන්නේ. ඒක නිසා දරුවන් විදියට පැහැදිලි කරගත යුතුයි මොන කාරණේද මේ ප්‍රශ්නයෙන් විමසන්නේ. බුදුහාමුදුරන් වහන්සේ ස්වභාව සෞන්දර්ය අගය කළ අවස්ථා කිහිපයක් තිබෙනවා. එයින් තුනයි ඔබ සඳහන් කළ යුත්තේ. මන්ද ඔබට මේ පිළිතුර සඳහා ලැබෙන්නේ ලකුණු තුනයි. කාලයත් ඉතුරු කරගත යුතුයි අපේ හාමුදුරුවෝ මතක් කළ විදියට. එක අවස්ථාවක් විදියට මතක් කරන්න පුළුවන්. බෝසතාණන් වහන්සේ නේරංජනා ගඟ අසබඩ සිටිනකොට ඒ නේරංජනා ගඟ අසබඩ වූ ප්‍රදේශයේ චමත්කාර්ය රමණීය භාවය වර්ණනා කරන්නට යෙදුනා බුද්ධත්වයට පත් වෙලා අරිය පරියේෂණ සූත්‍රයේදී. එහිදී සඳහන් කරපු අවස්ථාව තමයි මේ භූමි භාග්‍ය ඊටමත් රමණීයයි. වන ලැබ සිත් ගන්නා සුළුයි. සුදු වැලිතලා සහිත මනා වූ තොටුපළ ඇති නදිය ගලා බසි. හාත්පස ගොදුරු ගම වෙයි කියලා පළවෙනි කාරණයේ විදියට පැහැදිලි කරන්න පුළුවන්. දෙවෙනි අවස්ථාවක් තියෙනවා භූමි භාගය මේ විශාලා මහනුවර සුන්දර ස්ථාන අගයපු ආකාරය. එහිදී බුදුහාමුදුරන් වහන්සේ දේශනා කරනවා රමණීයන් ආනන්ද වේසාලි, රමණීයන් උදේන චේතියන්, රමණීයන් ගෝතම චේතියන්, රමණීයන් සත්තම්බක චේතියන්, රමණීයන් බහුපුත්තක චේතියන්, රමණීයන් සාරන්දද චේතියන්, රමණීයන් චාපාල චේතියන්. මෙතෙන්දෙත් බුදුහාමුදුරන් වහන්සේ විශාලා මහනුවර තිබුණා වූ චෛත්‍යයන් කිහිපයක්, ස්ථාන කිහිපයක් වර්ණනා කරන්නට යෙදුණා. කොහොමද? විසල්පුරේ රමණීයයි, උදේනපුරේ රමණීයයි, ගෝතම්බක චෛත්‍ය ගෝතමක චෛත්‍ය රමණීයයි, සත්තම්බක චෛත්‍ය රමණීයයි, බහුපුත්තක සාරන්දද චාපාල වැනි චෛත්‍ය රමණීය බවට බුදුහාමුදුරන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා. තුන්වෙනි කාරණයේ විදියට පැහැදිලි කරන්න පුළුවන් දරුවෝ, දවසක් බුදුහාමුදුරන් වහන්සේ වැඩ සිටිනකොට දෙවියෙක් ඇවිල්ලා අහන මෙහෙම ප්‍රශ්නයක්. බුදුහාමුදුරනේ බලන්න බාහිර වස්තුන් දිහා. ඒ බාහිර වස්තුන් තුල තිබෙන කාමය කොහොමද කියලා. ඒ බාහිර වස්තුන් තුල තමයි කාමය තියෙන්නේ කියලා. බුදුහාමුදුරුවෝ දේශනා ඒක ප්‍රතික්ෂේප කරනවා. බුදුහාමුදුරුවෝ ලස්සන ගාථාවකින් මේ ස්වභාව සෞන්දර්ය වර්ණනා කරනවා. කොහොමද? නතේ කාමා යානි චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ තිට්ඨන්ති චිත්‍රානි තතේව ලෝකේ අතෙත්ත දීරා විනයන්ති චන්ද. බුදුහාමුදුරන් වහන්සේ දේශනා කරන්නේ දරුවෝ මේකේ අර්ථය තමයි ලෝව විසිතුරු දේ කාම වස්තුන් නොවේ. ලෝකෙ තිබෙනා වූ බාහිර වස්තුන් විසිතුරුයි කියලා කියනවා. නමුත් ඒවා කාම වස්තුන් නොවේ. කාමයේ ඇතිවන්නේ පුද්ගලයා තුලයි. පුද්ගලයා තුල පවතිනා වූ රාග තුලයි, පුද්ගලයා තුලයි තමයි රාගය ඇතිවන්නේ. ලෝව විසිතුරු දේ ඒ ආකාරයෙන්ම පවතිනවා. පුද්ගලයා තමයි ඒවා කෙරෙහි කාමයේ ඇති කරගන්නේ, රාගය ඇති කරගන්නේ. විතරාගේ උතුම මොකද කරන්නේ? ඒ කෙරෙහි ආශාව දුරු කරනවා. බලන්න එතකොට බුදුහාමුදුරන් වහන්සේ ස්වභාව සෞන්දර්ය වර්ණනා කරපු අවස්ථා තුනක් ඔය විදියට පැහැදිලි කරන්න පුළුවන් මේ ප්‍රශ්නෙට පිළිතුරු ලෙස දරුවෝ. එහෙමනම් දුවේ පුතේ ඔබට ඒ ප්‍රශ්නයට පිළිතුරු ලියන ආකාරයත් මම හිතනවා ඉතාම හොඳින් පැහැදිලි වෙන්නට ඇති. ඊළඟ ප්‍රශ්නය ස්වාමින් වහන්සේ රහතන් වහන්සේලා ස්වභාව සෞන්දර්ය අත්විඳි ආකාරය නිදසුන් මගින් දක්වන්න. එහෙමයි අපේ හාමුදුරනේ.
රහතන් බුදුහාමුදුරුව පමණක් නොවේ. උන්වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලාත් ස්වභාව සෞන්දර්ය අත්විඳින්නට යෙදුණා, වර්ණනා කරන්නට යෙදුණා. එබඳු අවස්ථා කිහිපයක් නිදසුන් මගින් තමයි පැහැදිලි කරන්නට තියෙන්නේ. එබඳු එක් අවස්ථාවක් විදියට දරුවනේ මතක ඇති සප්පක හාමුදුරන් වහන්සේ. සප්පක හාමුදුරන් වහන්සේ භාවනා යෝගීව වැඩ සිටියේ අජකරණීය කියන නදිය සමීපයේ. එහෙම ඉඳලා බුදුහාමුදුරන් වහන්සේ බැහැ දැකිලා තමන්ගේ ඥාතීන් ළඟට යනවා. ඥාතීන් ළඟට ගියාට පස්සේ සිව්පසෙන් උපස්ථාන කරලා සප්පක හාමුදුරන්ට කියනවා ස්වාමින් වහන්සේ කොහෙවත් වඩින්න එපා අපේ ගමේම වැඩ ඉන්න කියලා. සප්පක හාමුදුරන් වහන්සේ මොකද දේශනා කරන්නේ? සප්පක හාමුදුර කියනවා නෑ මට යන්න ඕන. මට යන්න ඕන මෙන්න මේ හේතුව නිසා. කොහොමද? මේ අජකරණී නදිය තුල තිබෙනා වූ ස්වභාව සෞන්දර්ය නිසා. කොහොමද සඳහන් කරන්නේ? බලන්න දරුවෝ තිරේ දිස් වෙනවා. යදා බලාකා සුචි පණ්ඩ රච්චිදා කාලස්ස මේගස්ස බයේන තච්චිතා ඵලේ හිති ආලය මාලයේසිනී තදා නදී අජකරණී රමේතිමන් තෙති ගැනී දැකි වැසි වලාවන් විදාගෙන සුදුසිය පියාපත් කොකුන් පියාඹත නවා තැන් වෙත අජකර නදිය අජකරණී වේය මට රමණී. මොකද වෙහිවලාවක් එනවා. වෙහිවලාව එනකොට මොකද කරන්නේ? මේ අජකරණී නදිය සමීපේ ඉන්නා වූ කොකුන් පියාපත් විදහාගෙන යනවා. එක පැත්තකින් ඒකල් හරියම අලංකාරයි. ඒ පමණක් නොවේ මේ ගංගාව වතුර වැදිලා ගංගාව පිරලා ඉතිරලා යනවා. අජකරණී නදිය ඒකත් සිත් ගන්නා සුළු අවස්ථාවක් විදියට සඳහන් කරනවා. ඒ පමණක් නොවේ බුදුහාමුදුරන් වහන්සේ වැඩමවීම කිඹුල්වත් නුවරට වඩින්ට ආරාධනා කරේ කාලුදායි කියන තෙරු. කාලුදායි තෙරුන් වහන්සේ කිඹුල්වතට වඩින්ට ඉස්සර වෙලා බුදුහාමුදුරන් වහන්සේට සඳහන් කරනෝ මේ කිඹුල්වතට වඩින්නා වූ පාර දෙපස තිබෙන්නා වූ ස්වභාව සෞන්දර්යය. කොහොමද වර්ණනා කරන්නේ? එබඳු අවස්ථාවක් තමයි දරුවෝ ඒ තිරේ දිස්වන්නේ. ඔබට උදාහරණයක් වශයෙන් සඳහන් කරන්න පුළුවන්. දුමානි පුල්ලානි මනෝරමානි සමන්තතෝ සබ්බ දිසා පවಂತಿ පත්තම් පහාය පලමාසානා කාලෝ ඊතෝ පක්කම නාය වීර කාලෝ ඊතෝ පක්කම නාය වීර කාලයයි වීරයන් වහන්සේ මේ වඩින්න කොහාටද? කිඹුල්වතට. ඇයි වඩින්නේ? දුමානි පුල්ලානි මනෝරමානි සිත් කලු ගස්වල මල් පිපිලා සමන්තතෝ සබ්බ දිසා පවಂತಿ ඒ සියලු මල්වල සුවඳත් අරගෙන සියලු දිසාවන්හි සුළඟ හමනවා. ඒ පමණක් නොවේ පරණ පත්‍ර හැලිලා අලුත් පත්‍ර හටගෙන ඒ පමණක් නොවේ ඵල හට ගන්නා වූ අවස්ථාව. මෙබඳු ස්වභාව සෞන්දර්යයන්ගෙන් යුක්ත අවස්ථාවක වඩින්න බුදුහාමුදුරනේ කිඹුල් වතට කියලා කාලුදායි හාමුදුරුව ආරාධනා කරන්නට දුන්නා. අන්න ඒ අවස්ථාවත් කාරණා දෙකක් විදියට ඔබට පැහැදිලි කරන්න පුළුවන්කම දුවේ පුතේ ලැබෙනවා. තුන්වෙනි කාරණේ විදියට මේ කාරණය සඳහන් කරන්න පුළුවන් රහතන් වහන්සේලා ස්වභාව සෞන්දර්ය පිළිබඳව ඇගීම් කළ ආකාරය. ඒ අවස්ථාව තමයි වනවච්ච තෙරුන් වහන්සේ පාරිසරික සුන්දරත්වයේ ඇගීම් කළ ආකාරය. මේ වනවච්ච මේ වචනේම නමමින් තියෙනවා මේ හාමුදුරුවෝ කැමැති වනයට කියලා. වනයට ආසාවෙන් කැමැත්තින් හිටපු නිසා තමයි වනවච්ච තෙරුන් නමින් ප්‍රසිද්ධියටපත් උනේ. ඒ හාමුදුරන් වහන්සේගේ තේරි ගාථාවන් වලදී සඳහන් කරනවා අච්චෝදිකා පුතුසිලා ගෝනංගලා මිගායුතා අම්බු සේවාල සංචන්නා තේසේලා රමයන්තිමන්. හාමුදුරන් වහන්සේ සඳහන් කරන්නේ ඊතා පිරිසිදු නිල්දිය රඳනා ඒ වගේම වානරයන් මුවන් සමූහ වශයෙන් සැරිසරන්නා වූ ඒ පමණක් නොවේ ගල්වල දියසෙවල් වලින් යුක්ත මේ වනාන්තරය මාගේ සිත පිනා ගියා කියලා. මේ විදියට උදාහරණ විදියට මතක් කරන්න පුළුවන්. එපමණක් නොවේ දරුවෝ තාලපුට තේරගාථා, සුභූති තේරගාථා ආදී තේරගාථාවලිනුත් ඔබට මේ පිළිබඳව උදාහරණ පැහැදිලි කරන්න පුළුවන්. නමුත් කාල වේලාව සීමිතයි දරුවෝ. මොකද ලකුණු 4ක් ලැබෙන්නේ. ඒ ලකුණු 4ට අදාළව ඔබ මේ පිළිතුර ගොනු කරන්න ඕන අපේ හාමුදුරනේ. බොහොම ස්තුතියි අපේ හාමුදුරනේ. මීළඟ ඒ ප්‍රශ්නයේ 4 වෙනි කොටස හැටියට මා ඔබ වහන්සේට ඉදිරිපත් කරනවා
සෞන්දර්ය රසාස්වාදය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම් පුජ්‍යල ජීවිතයේ ගුණාත්මක සංවර්ධනය සඳහා ඉවහල් කරගත හැකි ආකාරය විමර්ශනය කරන්න. දරුවෝ මේ ප්‍රශ්نين අහන්නේ අපේ ස්වභාව සෞන්දර්ය රසාස්වාදයේ පිළිබඳ බෞද්ධ ඉගැන්වීම කොහොමද ජීවිතයේ ගුණාත්මක සංවර්ධනය සඳහා ඉවහල් කරගන්නේ. එතකොට මෙතනින් ඔබ පැහැදිලි කළ යුත්තේ ගුණාත්මක සංවර්ධනය ඇති කරගන්නේ කොහොමද කියලා. එතකොට බලන්න දරුවෝ බුදුසමයේ සෞන්දර්ය රසාස්වාදයේ යනුවෙන් පිළිගන්නේ සංවේදීත්වය හා බුද්ධි සංකලනය වූ ආකල්පයකින් යමක් වින්දනය කිරීමයි. සංවේදී වෙන්න ඕන. ඒ පමණක් නොවේ බුද්ධි සංකලනකින් යුක්තව වින්දනය කරන්න ඕන. විරාගික උතුමන් උපාදානයෙන් තොරව තමයි සෞන්දර්ය රසාස්වාදය ඇති කරේ. රාගික පුද්ගලයන් දැඩිව අල්ලා ගැනීමෙන් යුක්තව තමයි සෞන්දර්ය රසාස්වාදනය ඇති කරගනිද්දී විරාගික උතුමන් මොකද කරේ? අනුපාදනයෙන් යුක්තව තමයි ස්වභාව සෞන්දර්ය රස වින්දනය කළේ. බෞද්ධ චින්තනයට අනුව පුද්ගලයාගේ චරිතය භාවමය වශයෙන් හා බුද්ධිමය වශයෙන් සංවර්ධනය වෙනකොට එතකොට අපේ චරිතය භාවමය වශයෙන් උත් බුද්ධිමය වශයෙන් උත් සංවර්ධනය වෙනවා. මොකද්ද මේ දරුවෝ භාවමය සංවර්ධනයක් ඇති වෙනවා කියලා කියන්නේ? භාවමය සංවර්ධනයක් ඇති වෙනවා කියලා කියන්නේ සංවේදනාත්මක අංශයේ සංවර්ධනය. මොකද්ද? අපි තුල ඇති වෙන්න ඕන යමක් දිහා බලලා අප තුල සද්ධාව ඇති වෙන්න ඕන. ඒ විතරකුත් නෙමෙයි මෛත්‍රිය ඇති වෙන්න ඕන. දයාව ඇති වෙන්න ඕන. කරුණාව, අනුකම්පාව, මෘදු බව, ආදරය යනාදී මානසික මානව ගුණාංග විකසිත වන්නේ පුද්ගලයාගේ මෙන්න මේ සංවේදනාත්මක අංශයේ සංවර්ධනයයි. අන්න ඒ තුලින් මේ ස්වභාව සෞන්දර්යයට සහෘද භාවයට ලං වෙන්න පුද්ගලයාට ඉඩ කඩ ලැබෙනවා. ඒ වගේම මලක සුන්දරත්වයේ දකින ප්‍රබුද්ධයා ඒකේ වර්ණයේද සුගන්ධයද විඳ ගන්නවා. ඒක භාවමය දියුණුව තුලින් තමයි ඒ වින්දනය ඇති කරගන්නේ. ඒ වගේම තමයි මල මැලවෙනවා වෙනසෙනවා කියන එක අවබෝධ කරගන්නවා. ඒක තමයි දරුවෝ බුද්ධිමය සංවර්ධනය. එතකොට මෙන්න මේ අංශ දෙකේම එකතුව සංවර්ධනය පුද්ගලයා ගුණාත්මක සංවර්ධනයට හේතු වෙනවා කියලා ඔබ පිළිතුරු ගලාගෙන යන විදියට පිළිතුරු සැපීම ඔබට ලකුණු පහක් ලබා ගැනීමට ඉවහල් වෙනවා. බොහොම ස්තුතියි අපේ හාමුදුරනේ. ඊළඟ කොටසත් ඒ ප්‍රශ්නේ අපේ හාමුදුරන්ටමයි යොමු කරන්නේ. වර්තමාන පාරිසරික ගැටලු අවම කර ගැනීමට පරිසර සංරක්ෂණයට අදාළ බෞද්ධ ඉගැන්වීම් තුලින් ලැබෙන පිටිවහල ඇගීමට ලක් කරන්න. එහෙමයි හාමුදුරනේ. මේකට දරුවෝ ලකුණු 6ක් ලැබෙනවා. අවසාන ප්‍රශ්නය මේ කොටසේ. එතකොට 6ක් ලැබෙන මේ පිළිතුර ඉතාමත් හොඳට පැහැදිලිව ඔබ ලියන්න ඕන. අහලා තියෙන්නේ වර්තමාන පාරිසරික ගැටලු අවම කරගන්නට පරිසර සංරක්ෂණයට අදාළ බෞද්ධ ඉගැන්වීම් වලින් ලැබෙන පිටුවහල. බුදුහාමුදුරුවෝ තරම් පරිසරය සංරක්ෂණය කරන්නට උපදෙස් දුන්නු වෙන ශාස්ත්‍රවරයෙක් නැති තරම්. බුදුහාමුදුරන් වහන්සේ පරිසරය ආරක්ෂා කරන්න දේශනා කරලා තියෙනවා. ඒ විතරකුත් නෙවෙයි භික්ෂුන් වහන්සේලාට ශ්‍රාවකයන්ට විවිධ පැනවීම් දක්වලා තියෙනවා. ඒව දැක්කට පස්සේ අපට හිතෙන්නේ බුදුහාමුදුරුවෝ කෙතරම් පරිසරය සංරක්ෂණය කරන්නට මේ ශ්‍රාවකයන්ට කොතරම් උපදෙස් දීලා තියෙනවද කියලා. මම උදාහරණයක් විදියට ගන්නම් දරුවෝ පළවෙනි කාරණේ ජල දූෂණය වළක්වා ගන්නට මොනවද බුදුහාමුදුරන් වහන්සේ දුන්න උපදෙස්? නොගිලන්ව භික්ෂුන් වහන්සේලා රෝගී නොවි භික්ෂුන් වහන්සේලාට ජලයට මුත්‍රා කරන්නට තහනම්, කෙල ගසන්නට තහනම්, මල පහ කරන්නට තහනම්. ඒ තුලින් පැහැදිලි වන්නේ ජලය දූෂණය කිරීම වළක්වා ගැනීම නොවේද දරුවෝ? ඒ විතරකුත් නොවේ මේ ජලයට කිසිදු අපද්‍රව්‍යයන් බැහැර කිරීමත් බුදුහාමුදුරන් වහන්සේ බැහැර නොකරන ලෙසත් උපදෙස් දීලා තියෙනවා. අන්න ජල සම්පත සුරක්ෂිත කරන්නට බුදුහාමුදුරුවෝ ලබා දුන්න උපදෙස්. ඊළඟට බලන්න දරුවෝ වන සංරක්ෂණයට අදාළව බුදුහාමුදුරන් වහන්සේ දුන්න උපදෙස් මොනවද කියලා. එෙහිදී දරුවට සඳහන් කරන්න පුළුවන් මේ කාරණය. ගස් කැපීම නොකළ යුතු බවත්. කළ යුත්තේ කෙලෙස් වනය සිඳීම. වනං චින්දතමා රුක්ක. ගස් කපන්ට එපා. කෙලෙස් වනය සිඳින්ටයි බුදුහාමුදුරන් වහන්සේ ශ්‍රාවකයන්ට ධම්මපදයේදී උපදෙස් දීලා තියෙන්නේ. ඒ පමණක් නොවේ යමෙක් ගසේ සෙවණ ඉඳගෙන යම්කිසි ගහක අත්තක් සිඳිනවා නම්
අන්න මිත්‍රද්‍රෝහී ක්‍රියාවක් විදියටයි പ്രേතවත්වේ සඳහන් කරන්නට යෙදුණා. ඒ පමණක් නොවේ සාක හැට ගැනීමට අදාළ මූල බීජයන් විනාශ කරනවා නම් ගස්වල පත්‍ර හා ඒ වගේම අතු කඩා දානවා නම් භික්ෂුන් වහන්සේලාට ඒ තහනම් කළ තිනවා. උපසම්පදා භික්ෂුන් වහන්සේ නමකට ගහක පත්‍රයක්වත් කඩන්ට එපා කියලා තහනම් කරලා බුදුහාමුදුරන් වහන්සේ විනය ශික්ෂාපද පනවන්නට යෙදුණා. අන්න ඒ තුලින් පැහැදිලි මේ වනය සංරක්ෂණය කරන්න බුදුහාමුදුරු උපදෙස් දුන්න බව. ඒ වගේම තමයි අපේ හාමුදුරුවෝ මේ දරුවට සඳහන් කරන්න පුළුවන් වායු දූෂණයත් ඇති නොවන ලෙස කටයුතු කරන්න උපදෙස් දුන්නා. විශේෂ වශයෙන් සෙනසුන් පිරිසිදු කරනකොට දූවිලි ඉහළට නොයන ලෙස මේ අදාළ දේවල් සකස් කරන්නට මේ පිරිසිදු කරන්නට කියන කාරණයක් පැහැදිලි කරන්නට යෙදුණා. ඒ වගේම තමයි ශබ්ද දූෂණයට වළක්වා ගන්නටත් උපදෙස් දෙන්නට යෙදුණා. ඒ වගේම තමයි බුදුහාමුදුරන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා දෙවෙනි දවස ඔබ දන්නව දරුවෝ අනිමිස ලෝචන පූජාව පැවැත්තුවා. ඇසිපිය නොහෙලා බලාගෙන සිටියා මේ බෝධින් වහන්සේ දිහා. ඒ තුලින් පැහැදිලි වන්නේ බුදුහාමුදුරන් වහන්සේගේ නේත්‍රා යුක්මෙන්ම පරිසරය පිදුවා කියන කාරණයයි. ඒ තුලින්ම පැහැදිලි වන්නේ අපි පරිසරය ආරක්ෂා කර ගැනීම නොවේද? ඒක නිසා ඔන්න ඔය කාරණා පෙළගස්වලා ඔබට පිළිතුරක් ලබා දෙන්න පුළුවන් නම් ඔබ ලකුණු 6 සීමාවට ළඟා වෙන පිළිතුරක් විදියට සඳහන් කරන්න පුළුවන් අපේ හාමුදුරුවනේ. බොහොම ස්තුතියි අපේ විභාගයේ හාමුදුරුවන් වහන්සේ. මේ වැඩසටහන් නරඹන දූල පුතාලට මම හිතනවා දෙවන ප්‍රශ්න පත්‍රයේ පළමු කොටසට අදාළ අප සකස් කරගත් ප්‍රධාන ආදර්ශ ප්‍රශ්නයකුයි සාකච්ඡා කරේ. ඉතින් එතෙන්දී මා හිතනවා මේ ඔබට මේ සඳහා සටහනක් අප සකස් කරලා ඔබට පෙන්වනවා මේ රූපවාහිනී තිරය තුලින්. හැබැයි දුවේ පුතේ මේක ඊටාම හොඳින් සිහියේ තබා ගන්නට ඕන. දැන් පළවෙනි ප්‍රශ්නයේදී අහනවා ප්‍රධාන ප්‍රශ්නයක පළමු කොටසදී කාරණා දෙකක් නම් කරන්න. එතන පැහැදිලිවම කාරණා දෙකයි. ඊට පස්සේ ප්‍රශ්නය සමහරට කාරණු තුනක් සඳහන් කරන්න. එතින්දිත් කරුණු තුනයි. හැබැයි එයින් එහාට අහන ප්‍රශ්නවල ඔබ හොඳට කල්පනාවෙන් ඉන්නට ඕන පැහැදිලි කරන්න අවසානයේ අහලා තියෙන්නේ. එහෙම නැත්නම් ඇගීමට ලක් කරන්න. එහෙම නැත්නම් පරීක්ෂා කරන්න. මේ වගේ ප්‍රශ්නයක් ඔබෙන් අහන විට මේ තිරය ඔබට දිස්සුනේ කරුණු වශයෙන් තමයි දිස්සුනේ. නමුත් ඒ කරුණු වශයෙන් තිබුණ කාරණා අපේ හාමුදුරුවෝ එකින් එක ඊටාම් පැහැදිලිව විග්‍රහ කරන්නට යෙදුණා. පැහැදිලි කරන්නට යෙදුණා. ඇගීමට ලක් කරා. පරීක්ෂා කරා. ඔබ හැබැයි ඔබේ පිළිතුරේදී මේ වගේ කරුණු විතරක් ලියන්න පුරුදු වෙන්න එපා. ඒ ප්‍රශ්නයෙන් අහලා තියෙන්නේ ඒ කරුණු පැහැදිලි කරන්න කියන කාරණයයි. ඒ නිසා මේ ඔබේ මතකයේ රඳව ගන්නට ඕන. හැබැයි විචාරශීලී බුද්ධිය, පැහැදිලි කිරීමේ බුද්ධිය ඔබේ දැනුම් මත තමයි රඳා පවතින්නේ. ඒ නිසා දුවේ පුතේ මේවා නිකන් අහලා බලලා විතරක් නෙවෙයි, පුළුවන් තරම් පිළිතුරු ලියලම ඔබේ දැනුම් වර්ධනය කරගන්න කියලා මතක් කරමින් මා මේ පස්වන නිපුණතාවට අදාළ ඊළඟට අප සකස් කරගත් ආදර්ශ ප්‍රධාන ප්‍රශ්නයක් යොමු කරන්නේ අපේ සහකාර කතිකාචාර්ය ජී.ආර්.එම්.ඒ. ගම්ලත් මැතිතුමන්ට. ඒ ප්‍රශ්නේ පළමු කොටස හැටියට මා ඔබතුමාගෙන් අහනවා බුදුරජාණන් වහන්සේ විසින් නිර්දේශිත දැහැමි ධනෝපායන මාර්ග දෙකක් නම් කරන්න. අවසරයි අපේ නායක හඳුරන්නේ. ඔබ වහන්සේ යොමු කළ ප්‍රශ්නයට අනුව දෙවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස විදිහට බුදුරජාණන් වහන්සේ විසින් නිර්දේශ කරන ලද දැහැමි ධනෝපායන මාර්ග සූත්‍ර ගණනාවක සඳහන් වෙනවා. ඒ පිළිබඳ වැඩිදුරටත් සඳහන් වෙන්නේ සවිස්තරව සඳහන් වෙන්නේ සිංහාලෝවාද සූත්‍රයේ. ඒ ආකාරයට දරුවෝ අපිට මේ බුදුරජාණන් වහන්සේ විසින් නිර්දේශිත දැහැමි ධනෝපායන මාර්ග නම් කරනකොට ඔබට තීරේ දැන් දිස්වෙයි. මම මේ දැහැමි ධනෝපායන මාර්ග ගණනාවක් ඔබට සාකච්ඡා කරනවා. නමුත් ඔබ මේකෙන් ලිවිය යුත්තේ දෙකක් පමණයි. මෙතෙන්දී අපේ නායක හඳුරෝ ඔබට පැහැදිලි කරලා දුන්නා. කසි, වනිජ්‍ය, ගෝරක්ත, ඉස්සත්ත, රාජපෝරිස, සිප්පඤ්ඤතර මේ ආකාරයට දැහැමි ධනෝපායන මාර්ග ගණනාවක්. කසි කියන්නේ කෘෂි කර්මාන්ත කටයුතු. වනිජ්‍ය කියන්නේ වාණිජ්‍ය කටයුතු.
ගෝරක්ත කියන්නේ ගව පාලන කටයුතු. ඉස්සත්ත කියන්නේ හමුදා සේවය. රාජපෝරිස කියන්නේ රාජ්‍ය සේවය. ඒ වගේ සිප්පඤ්ඤතර කියන්නේ වෙනත් කර්මාන්ත. මේ වෙනත් කර්මාන්ත අතරතුර පේශ කර්මාන්තේ, කුඹල් කර්මාන්තේ, අත්තරං කර්මාන්තේ, වඩු කර්මාන්තේ, ලෝකුරු කර්මාන්තේ මේ වගේ කර්මාන්ත ගණනාවක් තිබුණා. හැබැයි මේ සියලුම කර්මාන්ත දැහැමිව කළ යුතුයි. ඒක නිසා දරුවෝ මම මේ 6ක් සටහන් කරලා තිනවා. ඊට අමතරව මේ වෙනත් ශිල්ප ක්‍රම සටහන් කරලා තිනවා. මේකෙන් ප්‍රධාන කරුණු දෙකක් විතරක් මේ පිළිතුරට ලිව්වොත් සෑහීමකටපත් වෙන්න පුළුවන්. බොහොම ස්තුතියි කමලත් මහත්මයා. මීළඟ ප්‍රශ්නය ඔබතුමාගෙන්මයි මා අසන්න බලාපොරොත්තු වෙන්නේ. ධනය පරිහරණයට අදාළ රාශිය සූත්‍රයේ දැක්වෙන පරිභෝජන දර්ශනයන් 3ක් පෙන්වා දෙන්න. එහෙමයි අපේ නායක හඳුරන්නේ. මේ රාශිය සූත්‍රයේ මේ විදියට ඒ කියන්නේ ආකාරයට සඳහන් වෙනකොට රාශිය සූත්‍රයේ සඳහන් වෙනවා දරුවෝ අගතිතෝ අමුච්චිතෝ අනජ්ජාපන්නෝ ආදීනව දස්සාවි නිස්සරණ පඤ්ඤෝ කියලා මේක සඳහන් වෙනවා පාලි පාඨ ඇසුරෙන්. ඉතින් මේ රාශිය සූත්‍රයේ සඳහන් වෙන මේ කරුණු කාරණා මේ පාලි පාඨ ටික නැති වුණත් මේක සරලව සිංහලෙන් අර්ථකථනය කිරීමත් වටිනවා. මොකද මේකේ කරුණු 3යි අහන්නේ. මම මේ රාශිය සූත්‍රයේ සඳහන් වෙන කරුණු 5ම මෙතන සටහන් කරලා තියෙනවා. අගතිතෝ කියලා කියන්නේ භෝග සම්පatti නොඇලී කටයුතු කරන්න ඕනි කියන එක. අමුච්චිතෝ කියලා කියන්නේ භෝග සම්පatti මුසපත් නොවි කටයුතු කිරීම කියන එකයි. අනජ්ජාපන්නෝ කියන්නේ වහල් නොවි නැත්තම් යටත් නොවි දැඩිසේ නොඇලී නොගැටී කටයුතු කරන්න ඕනි කියන එකයි. ඊට පස්සේ ආදීනව දස්සාවි කියන්නේ ආදීනව දකිමින් කටයුතු කරන්න ඕනි. නිස්සරණ පඤ්ඤෝ කියලා කියන්නේ මිදීම පිළිබඳව ප්‍රඥාවෙන් දකිමින් ඒ ගැන කටයුතු කරන්න ඕනි. මෙන්න මේ කියන දර්ශක වලින් 3ක් සටහන් කිරීම මේ පිළිතුරට සෑහෙනවා අපේ නායක හඳුරන්නේ. බොහොම ස්තුතියි. මීළඟ ප්‍රශ්නයත් මම ඔබතුමාගෙන්මයි යොමු කිරීමට බලාපොරොත්තු වෙන්නේ. සමජීවිකතාව මූලාශ්‍රයානුසාරයෙන් පහදන්න. එහෙමයි අපේ නායක හඳුරන්නේ. මේ සමජීවි කතාව කියන එක මූලාශ්‍රානුසාරයෙන් පැහැදිලි කරනකොට දරුවෝ මේක සඳහන් වෙන්නේ කොයි තැනද කියන එක සඳහන් කිරීම ඉතාම වැදගත්. මොකද මූලාශ්‍රානුසාරයෙන් කියලා කියන්නේ මූලාශ්‍රයක් අනුසාරයෙන් මේක කරන්න ඕනි කියන එකයි. නිසා මූලාශ්‍රය අපි මොකද්ද ගත්තේ සූත්‍රයකින් ගත්තද ධම්මපදයෙන් ගත්තද කොතනද කියලා මේක පැහැදිලිව සටහන් කළ යුතුයි. ඒ අනුව දරුවෝ මම මේ පිළිතුර ගොනු කරලා තිනවා ඔබට දැන් තිරේ දිස්වන්න පුළුවන්. ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ සමජීවි කතාව අර්ථවත් කරලා තියෙන්නේ මෙන්න මේ ආකාරයට. ව්‍යග්ගපජ්ජය මේ ලෝකයේ කුලපුත්‍රයෙක් භෝගයන්ගේ අයද වැයද දැන ඊතා වැඩිත් නොකට අඩුත් නොකට සමව දිවි ගෙවයි. මෙසේ මාගේ අය වැය ඉක්මවා සිටි. මෙසේ මාගේ අය වැය ඉක්මවා නොසිටි. යම්සේ තරාදියෙන් බඩු කිරන්නෙක් හෝ ඔහුගේ අතවැසියෙක් හෝ තරාදියගෙන මෙපමණ බරක් පහත් වී යයි පෙනී මෙපමණ බරක් උස් වී යයි පෙනී දැන ගනීද එසේම කුලපුත්‍රයා වස්තුන්ගේ අයද වැයද විමසා දැනගෙන ඉතා වැඩිත් නොකොට අඩුත් නොකොට මෙසේ වියදම් කිරීමෙන් මාගේ අයවැය ඉක්මවා සිටී. අයවැය ඉක්මවා නොසිටී යයි පමණ දැන වියදම් කිරීමෙන් සමව දිවි ගෙවයි. දරුවෝ මම මේ සූත්‍රයේ සඳහන් රාශිය සූත්‍රයේ සඳහන් මේ කරුණාකාරණා මේ ආකාරයට ලිව්වට ඔබ මේකෙන් දැනගත යුතු කරුණු නැත්තම් මේකෙන් අදාළ කරන කරුණු 3ක් දක්වාම හොඳටම සැගේ. මේක අපිට සඳහන් වෙනවා අයංච භෝගානං විදිත්වා වයංච භෝගානං විදිත්වා මේ ආකාරයට සඳහන් වෙනවා මේ සමජීවි කතාව කොයි ආකාරයේද කියලා. කෙසේ නමුත් මේ සමජීවි කතාව කියන එකට දැන් අපෙන් අහන්නේ කරුණු 3ක් දක්වන්න කියලා. ඒ කරුණු 3ක් මම දැන් මේ කියපු ආකාරයේ සමජීවි කතාව නැත්තම් මේ සමජීවි කතාව මේ ආකාරයට විස්තර කිරීමම සෑහෙනවා. මොකද්ද සමජීවි කතාව කියන්නේ? අය වැය හරියට දැනගෙන සමව පවත්වාගෙන යාම කියන එක අර්ථවත් වුණාම හොඳටම මේ පිළිතුරට සෑහීමකටපත් වෙන්න පුළුවන් අපේ ආන්දරනේ. බොහොම ස්තුතියි. ඊළඟ ප්‍රශ්නයත් ඔබතුමාගෙන්මයි බලාපොරොත්තු වෙන පිළිතුර. ධන පරිභෝජනය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම් සමාජ සහජීවනයට ඉවහල් වන ආකාරය විමසීමට ලක් කරන්න. අපේ නායක හඳුරන්නේ දැන් ඔබ වහන්සේ අසන ලද ප්‍රශ්නය මම නැවතත් මේ දරුවන්ට යොමු කරනවා. දරුවනේ හොඳට ප්‍රශ්නේ දිහා බලන්න. ධන පරිභෝජනය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම්. එහෙනම් අපි ඉස්සෙල්ලා මේ ධන පරිභෝජනය කියන්නේ මොකක්ද කියලා බෞද්ධ ඉගැන්වීම් හඳුන්වන්න ඕනේ.
ඒ වගේම ඊගාවට ඒකේ තවත් කොටසක් අහනවා සමාජ සහජීවනයේට ඉවල්වන ආකාරය මේකෙන් පැහැදිලි කරලා දෙන්න ඕනේ. එහෙනම් දරුවෝ ඔය පිළිතුරේ ගොනු කරලා තියෙන ආකාරයට බුදු සමය අනුව ධනේ වනාහි ගොඩගසාගත යුත්තක් නෙවෙයි. ධනේ කියලා කියන්නේ සංසරණය විය යුතු දෙයක්. ඒ වගේම තමයි උපේන ධනෙන් තමා පිනවීම වගේම දෙමව්පියන් අඹදරුවන් පෝෂණය කිරීම හිත මිත්‍රාදීන් පිනවීම දැසිදස් කම්කරුවන් පිනවීම මහාන බමුණන් විසේ දක්ෂිනාර්ථ පිහිටුවීම මේවැනි කරුණු කාරණා උපේන ලද ධනෙන් කරන්න ඕනේ. මේක පත්තකම්ම සූත්‍රයේ අපි බොහෝ වෙලාවට පංච බලි අනුගමනය කරන්න ඕනි කියලා රාජ බලි අතිථි බලි ඥාති බලි පුබ්බපේත බලි ආදී ආකාරයට පත්තකම්ම සූත්‍රයේ මේ පංච බලි දක්වලා තිනවා. මේ පංච බලි වලින් කියන්නේ අපි උපයා ගන්නා ලද ධනය අනිත් අයට සංග්‍රහ කළ යුතුයි කියන එක. ඒවා ඔවුන්ගේ සුඛ විහරණය සඳහා යොමු කළ යුතුයි කියන එකයි. ඒ වගේම තමයි දරුවෝ අපි කොයි කවුරුත් දන්නවා මේ සිංහාලෝවාද සූත්‍රයේ මේ ධනෙ ඉපිය යුතු ආකාරය ඉතා මනවින් කළමනාකරණය කරලා තියෙනවා. ඒකේ සටහන් කරනවා දරුවෝ ඒකේන බෝජේ බුඤ්ජෙය්‍ය ද්වි කම්මම් පයෝජේ චතුත්තන්ත නිදාපෙය්‍ය ආපදාසු භවිස්සති කියලා. ඒකේ පැහැදිලිව මේ ධනෙ කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් උගන්වනවා. මොකක්ද ඒකේන බෝජේ බුඤ්ජෙය්‍ය? අපි උපයා ගන්නා ලද ධනෙ කොටස් 4කට බෙදා වෙන් කරගත්තොත් ඒකෙන් එක් කොටසක් බුඤ්ජෙය්‍ය පරිභෝජනයේ සඳහා යොදා ගන්න ඕනේ. ද්විකම්මම් පයෝජේ කියන්නේ කොටස් දෙකක් කර්මාන්තයේ සඳහා යොදා ගන්න ඕනේ. ඒ වගේම තමයි 4 වෙනි කොටස ආපදාසු භවිස්සති. ඒ කියන්නේ අවසාන කොටස යම් අවස්ථාවකට අපිට ආපදාවක් පැමිණිච්ච අවස්ථාවකදී යොදා ගන්න මේක අපි සංරක්ෂණය කරලා තියෙනවා. තාම මනමින් කළමනාකරණය කරලා තියෙනවා මේ ධනෙ පරිහරණය පිළිබඳව. මේ පිළිබඳව සිංහාලෝවාද සූත්‍රයේ යුතුයයිතිවාසිකම් පිළිබඳ කතා කරනවා. සදිසාව පිළිබඳවත් යුතුයයිතිවාසිකම් පිළිබඳවත් මේක කතා කරලා තියෙනවා. ඒ වගේම තමයි සත්පුරුෂයාගේ ධනෙ පස්පිවීමෙන් සැදී සිහිල් දිය පිරුණු රකුසන් අරක් නොගත් විලක් මෙන් බොහෝ දෙනාගේ යහපතට හේතු වන බව අපුත්තක සූත්‍රයේ දේශනා කරලා තියෙනවා. ඒ වගේම දරුවනේ සුරාව, සූදුව, කාම මිත්‍යාචාරය කියන වැනි සමාජයට හානි වන දුස්චරිත සඳහා උපයාගත් සම්පත් නොයදිය යුතුයි. මේවා යෙදීමෙන් සිද්ධ වෙන්නේ ධනෙ අර අපිට පරාභව සූත්‍රයේ කියන්න වගේ ලද්දන් විනාශේති තම් පරාභවතෝ මුකන් උපේන දද ධනය මෙන්න මේ වගේ කටයුතු වලට යෑමෙන් විනාශයටපත් වෙනවා. ඒ ආකාරයට මෙන්න මේ විදිහට දරුවනේ මේක ප්‍රශ්නෙට පිළිතුරු ගොනු කළා මේක සාකච්ඡා කරන්න ඕනි. මොකද මේක ලකුණු 5ක ප්‍රශ්නයක්. මෙන්න මේ ආකාරයට මම මේ දැනුවත් කර ආකාරයට සූත්‍රාගත කරුණු වලින් මේ පිළිතුර ලිවීමට ඔබට සම්පූර්ණ ලකුණු ලබා ගැනීමට හිමි වෙනවා අපේ හාමුදුරනේ. බොහොම ස්තුතියි සහකාර කතිකාචාර්යතුමනි. ඊළඟ ප්‍රශ්නයත් ඔබතුමාට මම යොමු කරන්නේ ධනෝපාර්ජනය හා ශ්‍රමය අතර පවත්නා අන්‍යෝන්‍ය සම්බන්ධය බෞද්ධ ඉගැන්වීම් ඇසුරෙන් පැහැදිලි කරන්න. දරුවනේ ඔබට මේ පස්වෙනි කොටසෙත් පැහැදිලි අහලා තියෙන ප්‍රශ්නේ මොකක්ද කියලා. ධනෝපාර්ජනය ධනෙ ඉපැයීම හා ශ්‍රමය අතර පවත්නා අන්‍යෝන්‍ය සම්බන්ධතාවය. අපි ධනය කොහොමද උපයන්න ඕනේ? ඒ සඳහා ශ්‍රමය වැය කරන්න ඕනි කොහොමද? මෙන්න මේ ආකාරයට බෞද්ධ ඉගැන්වීම් රාශියක් තියෙනවා දරුවෝ. ඒකෙදි කියනවා කාමභෝගී ගිහියාට දිලිඳුකම දුකක්. ඇයි මේ දිලිඳුකම දුකක් කියලා කියන්නේ? දිලිඳුකම දුරු කර ගැනීමට ධනය අවශ්‍යයි. ධනය નિરાයාසයෙන් ලැබෙන්නේ නැහැ කාටවත්. ධනය උපයන්න මහන්සි වෙන්න ඕනි. මහන්සි වෙන්න නම් ශ්‍රමය වැය කරන්න ඕනි. ශ්‍රමය වැය කරන්න ඕනි කොහොමද? අනලස්ව, උත්සාහයෙන්, වීරියෙන්, බාහුබල පරිචිතයෙන් මේ විදියට ආකාරයට තමයි ධනෙ අපි උපයන්න ඕනි. මේ බුදුදහමට අනුව ධනෝපායනයේ ප්‍රමුඛ නිර්ණායකයක් විදියට දැහැමි බව හඳුන්වනවා බුදු සමය. ඒ බව වියග්ගපජ්ජ සූත්‍රයේ, අනන සූත්‍රයේ, පත්තකම්ම සූත්‍රයේ මේ ආදී සූත්‍ර ගණනාවක මේ ධනෙ උපය යුත්තේ කෙසේද කියලා සඳහන් වෙනවා. ධනෙ උපය යුත්තේ මෙන්න මේ ආකාරයට කියලා බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා. කොහොමද මේ ධනෙ උපයන්න ඕනි? උට්ටාන වීර්යාදි ගතේහි බාහ බල පරිචිතේහි සේදා වක්කිතේහි ධම්මිකේහි ධම්මලද්දේහි භෝගේහි කියලා. කොහොමද ධනෙ උපයන්න ඕනි? උට්ටාන වීර්යාදි ගත උත්සාහයෙන් සහ වීර්යෙන්, බාහ බල පරිචිතේ බාහු බලයෙන්, ඒ කියන්නේ දෑතේ මහන්සියෙන් දහඩිය වගුරුවමින්
ඒ කරාට වැඩක් නෑ ධාර්මිකව මේ ධනෙ උපයන්නේ නැත්තම්. මෙන්න මේ කියන කරුණාකාරණා සම්බන්ධයෙන් කතා කරනකොට අපිට බෞද්ධ සාහිත්‍යයේ පැහැදිලිවම කියනවා දැහැමිව ධනෙ ඉපයන්ට ඕනි කොහොමද? ඒ ධනය සඳහා කරන වැය කරන ශ්‍රමය ධාර්මිකව වෙන්න ඕනි කියලා තමයි කියන්නේ. ධනෙ ඉපීමට අදාළ කරන ධනෝපායන මාර්ග ගණනාවකුත් අපිට සූත්‍රාගත කරුණු වලින් සඳහන් කරන්න පුළුවන්. අසාසිකව ධනෙ ඉපීමට අදාළ වැදගත් උපදේශයන් දෙකක් සිංහලවාද සූත්‍රයේ සඳහන් අපිට දැනගන්න පුළුවන්. කොහොමද මේක අපිට උපමානුසාරයෙන්ම මේක හඳුන්වලා තියෙනවා. කොහොමද මේක කරන්නේ? යම්සේ බමරෙක් මලේ ඇති වර්ණයට හා ගන්ධයට හානි නොවන පරිද්දෙන් මලේ රොන් ගන්නේ යම්සේද අන්නේ ආකාරයට තමයි ධනෙ ඉපෙය යුත්තේ. ඒ වගේම තමයි පස් ස්වල්පේ බැගින් රැගෙන තුඹසක් බඳින වේයකු පරිද්දෙන් ධනෙ උපයන්න ඕනි. ස්වල්පෙන් ස්වල්පේ අරගෙන මහා තුඹසක් බඳිනවා. නමුත් කිසිම තැනකට හානියක් සිද්ධ වෙන්නේ නැහැ. මෙන්න මේ ආකාරයෙන් ධනෙ ඉපෙීම ඊටාම වැදගත් වෙනවා දරුවෝ. බුදුදහම අවධාරණය කරන්නේ මෙන්න මේ කාරණාව. මේ කරුණු කාරණා පැහැදිලි කළා මේ උත්තරය සම්පූර්ණ කරොත් ඔබට සම්පූර්ණ ලකුණු හිමි වෙනවා අපේ ආම්දුරනේ. බොහොම ස්තුතියි අපේ සහකාර කතිකාචාර්යතුමනි. දැන් ඔබතුමා මං හිතනවා අපි සකස් කරපු ප්‍රධාන ප්‍රශ්නයේ කොටස් 5කටයි ඒ පිළිතුරු දෙනු ලැබුවේ. එහෙමනම් අප සකස් කරගත් මීළඟ ආදර්ශ ප්‍රධාන ප්‍රශ්නය යොමු කරන්නේ ගිරිඋල් අධ්‍යාපන කලාපයේ ගුරු උපදේශක අපේ ආර්.ඒ. ගුණවර්ධන මැතිතුමන්ට. මා ඔබතුමාගෙන් මේ ප්‍රශ්නයේ පළවෙනි කොටස මෙන්න මේ ආකාරයට අහනවා. සම්පත් සංරක්ෂණයට අදාළ කරගත හැකි කුල සූත්‍රයේ ඇතුළත් ඉගැන්වීම් වලින් දෙකක් නම් කරන්න. එහේ අපේ අධ්‍යක්ෂක හඳුරන්නේ ඔබ දැන් අද දවසේ මේ රූපවාහිනී තිරයත් සමග මේ හෝරාවක කාලය ගත කරනකොට ඔබට හිතෙන්න පුළුවන් මේ අද තියෙන ප්‍රශ්න තුනම දැන් අපේ හාමුදුරුවෝ මුලින්ම පැහැදිලි කරා මේ එක නිපුණතාවකින් තමයි මේ ප්‍රශ්න පහම හැදිලා තියෙන්නේ. ඒතකොට දැන් විභාගයේ ප්‍රශ්න පත්‍රයට ඔබ තුල එහෙම මේ වැරදි වැටහීමක් ඇති කරගන්න එපා. මේ එකම නිපුණතාවකින් මේ වගේ ප්‍රශ්න අහනවාද කියලා. නෑ එහෙම ඇහෙන්නේ නෑ. ඔබට මේ දීලා තියෙන අපිට මේ කිසියම් ආකාරයක පෙරහුරුවක් උපදේශයක්. මෙන්න මේ ප්‍රශ්න මේ නිපුණතාවෙන් මෙන්න මේ විදිහට ප්‍රශ්න අහන්න පුළුවන්. එහෙම ආවොත් අපි මොනවද ලියන්න ඕනේ? ඒ නිසා අපි මේ නිපුණතාවම ආවරණය වෙන විදිහට තමයි මේ ප්‍රශ්න ටික හදලා තියෙන්නේ. ඉතින් මම හිතන්නේ තාමත්ම සාර්ථක පිළිතුරක් ලියන්න අවශ්‍ය මඟ පෙන්වීමක් අපේ විද්වතුන් අපේ දෙපොළ විසින් තාමත්ම හොඳින් ඉදිරිපත් කරා. දැන් අපේ හඳුරු දැන් තුන්වෙනි ප්‍රශ්නෙන් මට ඉදිරිපත් කරපු තමයි මොකද්ද මේ සම්පත් සංරක්ෂණයට අදාළ කර ඇති කුල සූත්‍රය. සම්පත් සංරක්ෂණයට අදාළ ඉගැන්වීම් සූත්‍ර රාශියක තියෙනවා. දැන් අපිට පුතේ මේ නිපුණතාවය මේ කුල සූත්‍රය කියන එක අමතක කරන්න මොකද නිර්දේශ කරලා තියෙනවා. ඒ කුල නිර්දේශ කියලා කියන්නේ කුල සූත්‍රයේ කොහොමද මේ ආර්ථිකයත් එක්ක සම්බන්ධ වෙන්නේ කියන එක පිළිබඳව යමක් කතා කරන්න තියෙනවා. ඉතින් ඒක නිසා තමයි මේ අනුසාරයෙන් ඇහුවේ. අංගුත්තර නිකායේ චතුත්ථ නිපාතේ ඔය කුල සූත්‍රයේ පුතේ කාරණා 4ක් සඳහන් කරනවා. හරිද? සම්පත් සංරක්ෂණයට අදාළ කාරණා 4ක් සඳහන් කරලා තියෙනවා. ඉතින් මම හිතන්නේ මීට පෙර ආතුවත් අපේ නායක හඳුරෝ වගේම අර අපේ හාමුදුරුවෝ සහ ගම්ලස්ස පැහැදිලි කරා මේ කියන අපි මේ තිරේ දක්වන සියලුම දේවල් ලියන්නේ නැහැ. මේකට අහන්නේ දෙකයිනේ. ඒතකොට දැන් මේ මම 4ක් ඉදිරිපත් කරලා තියෙනවා දක්වලා තියෙනවා. හැබැයි ඉතින් ඔබට මේ 4න් මොකක් හරි දෙකක් එක පිළිවෙලක් ඕනේ නැහැ. ඔබට මතක තියෙනවා නම් දෙකක්. ඒ දෙක ක්ලියර් දාන්න. හැබැයි මේ කුල සූත්‍රයට අනුගත වෙන්න ඕනේ. ඒකයි මේක හයිලයිට් කරලා අපි ප්‍රදාන කරලා තියෙනවා ප්‍රමුඛ කරලා තියෙනවා කුල සූත්‍රය කියලා. මොකද්ද? නට්ටංග වේසන්ති. නැසන සම්පත් උපයන්න ඕනේ. බලන්න කොච්චර වටිනවද කියලා පුතේ. මේවා ගැන ඇත්තටම මේක විනාඩි 10ක් 15ක් කතා කරන්න ඕන මාතෘකාවක් මේ නට්ටංග වේසන්ති කියන කාරණාව පිළිබඳ. අපේ දරුවන්ට අද මේක අතිශයින්ම වැදගත් වෙනවා. මේවා ගැන එච්චර හොයන්න දඟලන්නේ නැහැ. ඊළඟට දෙවෙනි එක ජින්නම් පටිසංකරොන්ති. දි รา පත් වෙන දේ ප්‍රතිසංස්කරණය කරන්න ඕනේ. එතකොට ඒ කාරණාව මෙතනින් පැහැදිලි වෙන්න ඕනේ. ඊළඟට තුන්වෙනි කාරණාව තමයි පරිමිත පාන භෝජනා හොಂತಿ. පරිමිත පාන භෝජනා හොಂತಿ. මොකක්ද ඒ කියන්නේ? සීමාවන් දැනගෙන පරිභෝජනය කරන්න ඕනේ. සීමාවන් දැනගෙන පරිභෝජනය කරන්න ඕනේ කියන කාරණාව. බලන්නකො පුතේ අද හිතලා අපි පරිභෝජන රටාව ওই විදිහට සිද්ධ වෙනවද කියලා. හරි වටිනවා. ඊළඟට හතරවෙනි කාරණාව හැටියට දක්වන්නේ සීලවන්තං ඉත්තිං වා පුරුසං වා ආදිපච්චේට හපෙන්ති. මොකද්ද පුතේ කිව්වේ? ඔව් ඒක කිව්වේ ආදිපත්‍ය යම් කිසි නිවසක හෝ ආයතනයක හෝ ආදිපත්‍ය දරනවා නම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් එයා සිල්වතෙක් වෙන්න ඕනේ. එහෙම සිල්වතෙක් වුණොත් ධනෙ ආරක්ෂා වෙනවා. ඉතින් පාලි පාට ඕනේ නැහැ. එහෙම අපි නිර්දේශ අපි අනිවාර්ය කරලා නැහැ.
නේද? නමුත් එහි අන්තර්ගතයේ හරියට ලියවෙන්න ඕනේ පුතේ. එතකොට එහෙමනම් අපි හඳුන්නේ ලකුණු දෙකක් ගන්න. අපි මේ ඉදිරිපත් කරපු කාරණා හතරෙන් ඔබ සංක්ෂිප්තව කාරණා දෙකක් ලිව්වනම් ඔබට ලකුණු ලැබෙනවා. ලකුණු දෙකක් අපි හඳුන්නේ. බොහොම ස්තුතියි අපේ ගුරු උපදේශකතුමනි. මීළඟ ප්‍රශ්නයත් ඔබතුමාගෙන්ම තමයි විමසන්නේ. ගිහියන් සඳහා නිර්දේශිත චතුර්විධ සුඛය හඳුන්වා දෙන්න. ඔව්. මට මතක් වෙන්නේ පස්වෙනි නිපුණතාවයේ අවසාන නිපුණතා මට්ටම තමයි මේ සැපය පිළිබඳව. ඒතකොට දැන් එතනදී විශේෂයෙන්ම ගිහියන් සඳහා දැන් සැප ප්‍රභේද කීපයක් පිළිබඳව එතන සාකච්ඡා කරනවා. එතනදී අපිට විශේෂයෙන්ම මේ ගිහියන් සඳහා නිර්දේශිත චතුර්විධ සුඛය හඳුන්වා දෙන්න කියලා තමයි කියන්නේ. එතකොට දැන් මේකෙදි මුකුත් නැහැ. ඔබට ලකුණු 3යිනේ හම්බෙන්නේ. ආයි මේ ගැන ලොකු විස්තරයක් කරන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා ඔබට මේ සැප හතර කෙටියෙන් හඳුන්වා දීමක් විතරයි කරන්න තියෙන්නේ. මොනවද මේ සැප හතර? ඒක ඔබට දැන් හොඳට මතකයි දුවේ පුතේ. කටපාඩම් මම දන්නවා හොඳට ඔබට දැන් මේනකොට කටපාඩම් ගෝවා. ඔව් පළවෙනි එක මොකද්ද? අත්ති සුඛය. පළවෙනි එක අත්ති සුඛය. මොකද්ද අත්ති සුඛය කියලා කියන්නේ? හරි. ඔව්. ධාර්මිකව උපයාගත් ධනයක් Tamanට තියෙනවයි කියලා සතුටු වෙන එක. ඔච්චරයි එකෙන් ලියන්න ඕනේ. ඒතකොට දැන් ඔන්න ඒ ගැන ඒක හරි. ඒතකොට ඊට පස්සේ කියනවා මොකද්ද? දෙවෙනි එක භෝග සුඛය. භෝග සුඛය කියලා කියන්නේ ධාර්මිකය උපයා සපයාගත් ධනය පරිභෝජනය කරනකොට ලබන සැපත. පරිභෝජනය කරනකොට ලබන සතුට තමයි භෝග සුඛය කියලා කියන්නේ. හැබැයි ඒක ධාර්මිකව උපයාගත් එකක් වෙන්න ඕනේ. ඊළඟට තුන්වෙනි එක අනන සුඛය. මොකද පුතේ අනන සුඛය කියලා කියන්නේ? හරි. ඔව් මොකද්ද? මම කිසිම කෙනෙකුට අල්ප හෝ ණයක් සුළුවෙන් හෝ කිසි කෙනෙකුට මම ණයක් නැහැ කියලා කිසියම් පුද්ගලෙකුට සතුටු වෙන්න පුළුවන් නම් අන්න ඒක අනන සුඛය. ඊළඟට හතරවෙනි එක තමයි අනවජ්‍ය සුඛය. අනවජ්‍ය සුඛය කියලා කියන්නේ මොකද්ද? ඔව් අන්න හරි. මොකද්ද? නිවැරදි කාය කර්මෙන්, නිවැරදි වචී කර්මෙන්, නිවැරදි මනෝ කර්මෙන් යුක්තව පුද්ගලයෙක් ලබන සතුට. ඒ කියන්නේ කයින්, වචනෙන් සහ නේද? මනසින් මම වැරදි විදියට මගේ ඒ ක්‍රියාකලාපයන් නැහැ. එහෙම මම ධනෙ උපයන්නේ නැහැ. වචනේ බොරු කියලා මම ධනෙ උපයන්නේ නැහැ. මම වැරදි ක්‍රියාකාරකම් තුලින් ධනෙ උපයන්නේ නැහැ කියලා අන්න එහෙම තමන් ලැබපු සතුට පිළිබඳව ඒ ධනෙ පිළිබඳව සතුට වෙන්න පුළුවන් නම් ඒ කියන්නේ ඒකට තමයි අපි කියන්නේ අනවජ්‍ය සුඛය කියලා අපි හඳුනන. එතකොට ඔන්න ඒක ඔය හතර සංක්ෂිප්තව ලකුණු 3ක් ලබා ගන්න ඕන නිසා ඒ කරුණු හතර කෙටියෙන් විස්තර කරලා තිබුණොත් පුතේ ඔබට ඒ පිළිතුර සාර්ථක පිළිතුරක් හැටියට අපට ගණන් ගන්න පුළුවන්. බොහොම ස්තුතියි ගුරු උපදේශකතුමනි. ඔබට යොමු කරන මීළඟ ප්‍රශ්නය චතුර්විධ සුඛය පුජ්‍යල සහජීවනයට උපකාරී වන අයුරු පෙන්වා දෙන්න. චතුර්විධ සුඛය පුජ්‍යල සහජීවනයට. දැන් මේක හරි අන්න පුතේ දැන් අරට වඩා චුට්ටක් වෙනස්නේ. අර සැප හතරම තමයි. දැන් මෙතන සැප හතර හඳුන්වලා දීලා ප්‍රමාණවත් වෙන්නේ නැහැ. හරිද? මේකේ තියෙන තව කොටසක් මොකද්ද? සහජීවනය. මේ චතුර්විධ සුඛය පුජ්‍යල සහජීවනයට කොහොමද උපකාරී වෙන්නේ කියන කාරණාව ඔබ විස්තර කරන්න ඕනේ. දැන් එතනදී දැන් මේ අපි දන්නවනේ අංගුත්තර නිකායේ මේකත් සඳහන් වෙන්නේ අංගුත්තර නිකායේ චතුත්ථ නිපාතයේ අනන සූත්‍රයේනේ. එතකොට අර අනේ පිටු සිටන්නන්ට මේ සැප හතර පිළිබඳව කරපු විස්තරය තමයි මේකේ අන්තර්ගත වෙලා තියෙන්නේ. දැන් ඒකෙදී පුතේ දැන් කොහොමද මේ අත්ති සුඛය සමාජ සහජීවනයට උපකාරී වෙන්නේ? දැන් මොකක්ද අත්ති සුඛය කියලා කියන්නේ? අර උත්ථාන වීරයෙන් බාහු බලයෙන් දහදිය වගුරුවමින් ධාර්මිකව උපයාසපයාගත්තු ධනයක් තියෙනවා කියලා සතුට ලබන එකනේ. ඒකනේ පුතේ. දැන් මොකද සහජීවනය කියලා කියන්නේ? සහජීවනය කියලා කියන්නේ සෙසු අයත් එක්ක බොහොම මිත්‍රශීලීව කටයුතු කරනවා කියන එකනේ. සහජීවනය කියලා කියන්නේ අනිත් සෙසු අයත් එක්ක තමන්ගේ අසල්වාසීන් ඥාතීන් වෙනත් හිතයිසින් මේ පිරිසත් එක්ක බොහොම මිත්‍රශීලීව කටයුතු කරනවා කියන කාරණාව. එතකොට දැන් බලන්න අත්ති සුඛය කොහොමද සහජීවනයට හේතු වෙන්නේ? අර කියපු විදිහට තමන් ධාර්මිකව අර දහඩිය මහන්සියෙන් දෑතේ ශක්තියෙන් නේද? දහඩිය වගුරුවමින් ධාර්මිකව ධනෙ උපයනකොට පුතේ කාටවත් හිංසාවක් පීඩාවක් වෙන්නේ නැහැනේ. අද බලන්නකෝ ඇතැම් අය ධනෙ උපයනකොට අනිත් අයට මොනතරම් හිංසා පීඩාද කියලා. දැන් බලන්නකෝ අද බොහෝ මැසිවිලි බොහෝ මාධ්‍ය මගින් මේ පිළිබඳව කතා කරන අනිත් අයට ඇති වෙන විපත්තිකාරී තත්ත්වයන් එක්කෙනෙක් කෝටිපතියෙක් වෙනකොට විශාල පිරිසකට ඒ තුලින් ලොකු අවනතියක් සිද්ධ වෙලා තියෙන්නේ. නේද? එතකොට ඒකෙන් සතුටක් ලබන්න පුළුවන් කමක් නැහැ නේ. මම දාඩිය මහන්සියෙන් ධාර්මික උපයාගත්තු ධනයක් මේ තියෙන්නේ කියලා. මම මේ ගැන මේ දවස්වල මාධ්‍ය මගින් මේ පිළිබඳව මේ හොඳ විස්තරයන් යනවා. හරිද? මේ ධාර්මික ක්‍රමයෙන් පරිබාහිරව ධනෙ ඉපීම නිසා ඇති වෙන විපත්තිකර තත්ත්වයන් පිළිබඳව. ඒ ගැන මම කතා කරන්න යන්නේ. එතකොට සහජීවනයේ බාධාවක්. නේද? මිත්‍රයන් අහිමි වෙනවා. තමන් ඒ උපයන ධනෙන් අනිත් අයට අගතියක් වෙනවා නම්.
එතකොට ඒකෙන් ලොකු අවාසියක් වෙනවා. ඒ ගැන අපි කතා කරන්නේ. එතකොට ඊළඟට ගත්තොත් එහෙ පුතේ දැන් භෝග සුඛය. භෝග සුඛය කියන්නේත් අරකමයි. මොකද්ද? භෝග සුඛය කියලා කියන්නේ අර මම මුලින් අර මුල් ප්‍රශ්නේදී කතා කරපු එක. තමන් දාඩිය මහන්සියෙන් ධාර්මිකව උපයස් අපයාගත් ධනය පරිභෝජනය කරනකොට ලබන සතුට. එතකොට මේ පරිභෝජන ක්‍රියාවලිය කොහොමද සිද්ධ වෙන්න ඕනේ? පරිභෝජන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ අනිත් අයට හිංසාවක් පීඩාවක් නොවන විදිහට පරිභෝජන ක්‍රියාවලිය සිද්ධ වෙන්න ඕනේ. දැන් මෙතනදී ඇත්තටම මට මතක් වෙනවා විශේෂයෙන්ම අර පත්තකම්ම සූත්‍රය සඳහන් වෙනවා මේක ආයතන පරිභෝජනයක් වෙන්න ඕනේ. බෞද්ධයාගේ පරිභෝජනය ආයතන පරිභෝජනයක් වෙන්න ඕනේ. මොකද පුතේ ආයතන පරිභෝජනයක් කියලා කියන්නේ? ඒ කියන්නේ සාමූහික පරිභෝජනයක් වෙන්න එපයි. නේද? ඔකම තියෙනවා පරාභව සූත්‍රයේ තනක තියෙනවා පුතේ මතකයිනේ. මොකද්ද? පහූත විත්තෝ පුරිසෝ සහිරඤ්ඤෝ සබෝජනෝ ඒකෝ බුඤ්ජති සාදුනේ තම් පරාභවතෝ මුකං. උපේපු ධනේ තනියම කනවනම් බොනවනම් ඒ මනුස්සයා පිරිහෙනවා කියලා කියනවා. එහෙනම් භෝග සුඛයේදී කියලා කියන්නේ අන්න ඒ වගේ සාමූහිකව පරිභෝජනය කරන්න ඕනේ. නේද? තමන් විතරක් නෙමෙයි. තමන්ගේ පවුලේ අය, තමන් නේද? අත්තානං සුඛේති පීනේති. මාතා පිතරේ සුඛේති පීනේති. එහෙමනේ අපේ අර්ථකථනයන් කරලා තියෙන්නේ. ඒතර තමන්ගේ සුඛ විහරණය සඳහා, දෙමෝපියන්ගේ සුඛ විහරණය සඳහා, ඊළඟ ඥාතීන්ගේ, සේවකාරකාදීන්ගේ සුඛ විහරණය සඳහා ධනෙ කැප කරන්න ඕනේ කියන කාරණා තමයි එතනදී පැහැදිලි කරන්නේ. එතකොට දැන් මේක සිද්ධ වෙන්නේ අර අත්ති සුඛය තුලින්. එතකොට ඒක සහජීවනයක් නේ. අනිත් අයත් එක්ක සෙසු අයත් එක්ක අපි පරිභෝජනය කරන්නේ. සාමූහිකවනේ. දැන් බලන්න කොච්චර ඕක අපේ ඇත්තටම අපේ බෞද්ධ සමාජය තුල තියෙන ක්‍රියාවලියක් නේ පුතේ. අපේ බෞද්ධ සමාජයේ මේ බදාගෙන කෑවේ නෑනේ. නේද? අද සමහර මට දුකක් හිතෙනවා. සමහර මාධ්‍ය මගිනුත් මේ බදාගෙන කන සංස්කෘතියක්ද නිර්මාණය කරන්න කියලා හිතා. ඒ නිසා මේ බෙදාගෙන කන පුරුද්දක් අපිට තිබුණේ. අපිට තිබුණේ බුදුදහමෙන් අපිට ඒක ලැබුණේ. ඒක සහජීවනයේ හේතු වුණා. ඔබට මතක ඇති අපේ ආදි මුතුන් මිත්ත විතර නෙවෙයි වත්මන් සමාජය තුලත් අපේ කෘෂිකාර්මික සමාජය තුල තවමත් මේවා ක්‍රියාත්මක වෙනවා පුතේ දුවේ. තමන් ගෙදරට අස්සන්න ගත්තාම දාඩිය මහන්සියෙන් හම්බ කරලා නේද? අර විහාරස්ථානයේ සඳහා නේද? තෙරුවන් වෙනුවෙන් පූජා කරලා මුළු අග්ගස්ස දාණය දීලා ඊළඟට ගමේ ඉන්න වැඩිහිටියන්ට කතා කරලා ඒ අයට අලුත් බත් දෙනවයි කියලා අලුත් පහත් දීමක් සිද්ධ කරලා මේ තියෙන මෙන්න මේක තමයි අපේ ආයතන පරිභෝජන. මේක තමයි අපේ අර භෝග සුඛය කියලා කියන්නේ. නේද? පරිභෝජනය කරනකොට අන්න තමන් විතරක් නෙවෙයි අනිත් අයටත් දීලා මේක හරි වටිනවා. ඒකනේ අර සුනිල් ඉදිරිසිංහ මහත්මයාගේ ගායන එකක් තියෙන්නේ. වෙරළු ගෙඩිය හරි යටකට කපාගෙන කොටසක් නොකා දෙගුරුන්ටත් තබාගෙන බලන්න කොච්චර වටිනවද කියලා. නේ ඉතින් අන්න ඔය ක්‍රමයට පරිභෝජනය කරොත් අන්න භෝග සුඛේ බවට පත් වෙනවා. ඊළඟට තුන්වෙනි සැපේ තමයි පුතේ මොකද්ද? ඔව් අනන සුඛය. ණය නොවීම. මේක හරි වටිනවා. ණය නොවීම සැපයක් වෙන්නේ කොහොමද? හරිද? එතකොට ඒ පිළිබඳව කතා කරන්න මම විශාල වශයෙන් කාලය ගන්නෑ. ණය වුණොත් සහජීවනයේට බාධාවක් නේ. අපි කාගෙන් තමන්ගේ අසල්වාසීන්ගෙන් ඉල්ලගන්නේ. ඉල්ලගත්තු අදේ ආපහු දුන්නේ නැත්තම් මොකද වෙන්නේ? ආයි දෙන්නෙත් නැහැ. අසල්වාසිය තරහ වෙනවා. ඉතින් සහජීවනයක් වෙන්නේ නැහනේ. ගත්තොත් ওই මනුස්සයා දෙන්නේ නැහැ. ඒ නිසා ආපහු අපිට ලැබෙන්නේ නැහැ. කවදාකවත් ණයට ගන්න බෑ. ණය නොගෙව්වොත් ණය ගත්තු කෙනා ගාවට ණය දුන්නු කෙනා එනවා. ඒ ආපුවාම හොඳින් ගන්න බැරි නම් ඊළඟ වැරදි ක්‍රියාමාර්ග වලින් හරි මේ ධනෙ ලබා ගන්න තමන්ගෙන් ගත්තු දේ උපකාර. එතකොට මොකද වෙන්නේ? සහජීවනයක් නැහැ. නේද? එහෙමනම් ඊළඟ එක තමයි අනවජ්‍ය සුඛය. අනවජ්‍ය සුඛය කියලා කියන්නේ මොකද්ද? විශේෂයෙන්ම අනවජ්‍ය සුඛය කියලා කියන්නේ වැරදි ක්‍රියාවලින් තොරව, අධාර්මික ධනෝපායන මාර්ග වලින් තොරව. නේද? කායික නිවැරදි කාය කර්ම වලින්, නිවැරදි වචී කර්ම වලින්, නිවැරදි මනෝ කර්ම වලින්. බලන්න කාය වචන මනස මේක හරියට නිවැරදිව යෙදෙව්වොත් අනිත් අය මිත්‍රශීලීනි තමත් එක්ක. ඒකෙන් අනිත් අය තරහ වෙන්නේ නැහැ, අමනාපයක් ගොඩනගෙන්නේ නැහැ. මෙන්න මේක තමයි අපි එතකොට සහජීවනය කියලා කියන්නේ. එතකොට එහෙනම් ඔබට හොඳටම පැහැදිලි දුවේ පුතේ මොකද්ද? මෙන්න මේ චතුර්විධ සුඛය අන්‍යෝන්‍ය මිත්‍රත්වය අනිත් අයත් එක්ක සහජීවනයෙන් කටයුතු කරන්න උපකාරී වෙනවා කියන එක බොහොම පැහැදිලි කාරණාවක් කියන එක දැන් මේකෙන් පැහැදිලි. බොහොම ස්තුතියි අපේ ගුණවර්ධන මැතිතුමනි. ඔබට යොමු කරන මීළඟ ප්‍රශ්නය බුදු සමය ශ්‍රමය පමණක් නොව ශ්‍රමිකයා දැකීමට ලක් කර ඇති අයුරු පෙන්වා දෙන්න. ඔව්. දැන් බුදු සමය තුල මේ දැන් ශ්‍රමයේ පමණක් නෙවෙයි ශ්‍රමිකයත් දැකීමට ලක් කරනවා. ශ්‍රමයේ ගැන මම හිතන්නේ අපේ ගම්ලත් මෙතුමනුත් ඉතාමත් පැහැදිලිව කතා කරා ධනෝපාර්ජනය සඳහා ශ්‍රමය කොහොමද වෙන්නේ කියලා. ඒතකොට අපි දකිනවා ඒතකොට ශ්‍රමය කියන්නේ මොකද්ද කියලා ඒක පැහැදිලි වුණා. ඒ නිසා මම ඒ ගැන වැඩියෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. දැන් බුදුරදුන් පහළ වෙන ಭಾರತೀಯ සමාජය තුල ගත්තොත් පුතේ මේ ශ්‍රමය ඇගීමට ලක් කරලා නැහැනේ. ඔබට පැහැදිලිනේ ශ්‍රමය ඇගීමට ලක් වුණේ නැහැ කියලා හිටන්. අර ශ්‍රමය කැප කරපු
වෛශ්‍යයන්ට සහ ශුද්‍රයන්ට හිමි වෙච්ච තැන දිහා බලපුවම මේක සෝචනීයයිනේ. ඒ අය ගැන සැලකිල්ලක් දැක්වෙන්නේ. අන්න බලන්න බුදුහාමුදුරුවෝ එහෙමනම් මේකෙන් පිරිස මුදව ගන්නත් එක්කම ශ්‍රමයේ වගේම ශ්‍රමිකයත් ඇගීමට ලක් කරලා තියෙනවා. දැන් ව්‍යග්ගපජ්ජ, අනන්න, පත්තකම්ම වගේ සූත්‍රවල මේ ශ්‍රමයේ තියෙන වැදගත්කමත් ශ්‍රමිකයන් පිළිබඳවත් ඇගීමට ලක් කරපු අවස්ථා අපිට දකින්න ලැබෙනවා. විශේෂයෙන්ම දැන් අර ඔබට පැහැදිලිනවා ඔය දැන් ඔබට තිරේ දිස්සර උත්ථාන වීරයෙන්, දාදී වගුරුමින් දෑතේ වීරයෙන් ධනෙ උපයන්නේ කියන කාරණාව ඔය තියෙන සූත්‍ර තුනේම බොහොම පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. මොකද්ද? ව්‍යග්ගපජ්ජ සූත්‍රෙත් තියෙනවා, පත්තකම්ම සූත්‍රෙත් තියෙනවා, අනන්න සූත්‍රෙත්. මේ තියෙන ශ්‍රමයේ වටිනාකම මේකෙන් පැහැදිලි කරන්නේ. මේකෙන් පැහැදිලි කරන්නේ අත්‍තරම තියෙන ශ්‍රමයේ වැදගත්කම. මිනිස්සු ධනෙ උපයන්න ඕනේ ශ්‍රමයෙන් මෙන්න මේ විදිහට කැප කරලායි කියන කාරණාව. ඒ වගේම බුදුහාඳුරෝ බොහොම පැහැදිලිව සඳහන් කරලා තියෙනවා මේ අලසකම පුද්ගලයේ පරිහානියට හේතු වෙන කාරණාවක්. ඒ කියන්නේ ශ්‍රමයේ කැප නොකරන කෙනා අලසයෙක්නේ. ඒතොර එහෙනම් අලසයා බුදුදහමින් ප්‍රතික්ෂේප වෙනවා. ශ්‍රමිකයා ඇගීමට ලක් වෙනවා. ඒක හරි වටිනවනේ. එහෙනම් ශ්‍රමයේ තමයි එතනින් අගේ කරන්නේ. ඊළඟට බුදුහාඳුරෝ අංගුත්තර නිකායේ විශේෂයෙන්ම ඔය තතිය සූත්‍රයේ බොහොම පැහැදිලිව සඳහන් කරලා තිනවා මහණෙනි මම කුසීතකම වැනි අනර්ථයේ පිණිස පවතින කිසිම ධර්මයක් මම දකින්නේ නැහැ කියලා. ඒ කියන්නේ කුසීතකම බුදුහාඳුරන්ගේ දැඩි ලෙස අපහාසයට නැත්නම් දැඩි ලෙස පිළිකුලට භාජන වෙලා තියෙනවා කියන එක තමයි එකෙන් පැහැදිලි වෙන්නේ. ඒතකොට පුතේ ඊළඟට ඒ විතරක් නෙවෙයි. විශේෂයෙන්ම ධම්මපදයේ බොහොම පැහැදිලිව සඳහන් කරලා තියෙනවා කම්මැලියෙකුගේ වසර 100ක ජීවිතයට වඩා නේද? උත්සාහවන්තයාගේ එක දවසක ජීවිතේ හරි වටිනවා කියලා. අර තියෙන්නේ තිර දිස්සලා තියෙන යෝචේ වස්ස සතන් ජීවේ කුසිතෝ හීන වීරයන් කියන නේද? ඒ ධම්මපද ගාථාව තුළ බොහොම පැහැදිලිව සඳහන් කරලා තියෙන ඒක. ඊළඟට ඒ විතරක් නෙවෙයි. ඔය තව විශාල ප්‍රමාණයක් මේ ශ්‍රමයේ තියෙන වැදගත්කම කතා කරලා තියෙනවා. දැන් ඔය තවත් එක සූත්‍රයක් තමයි මම කියන්නම් පුතේ ඔය කුසීතාරම්භවත්තු සූත්‍රය. ඔය කුසීතාරම්භවත්තු සූත්‍රයේ සඳහන් වෙලා තියෙනවා කාරණා 8ක් ගැන කතා කරමින් කියනවා මේ ශ්‍රමයේ තියෙන වටිනාකම මේ කුසීතකමින් මිදිලා ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව අංගුත්තර නිකායේ විශේෂයෙන්ම කුසීතාරම්භ සූත්‍රයේ වත්තු සූත්‍රයේ මේ ගැන සඳහන් වෙලා තියෙනවා. කොහොමද ඒක තියෙන්නේ? පළවෙනි එක තමයි ඔය තියෙන්නේ මම ඔක එකිනෙක ඔය 8ම කියන්න යන්නේ නැහැ. මොකද අපිට කාලේ තියෙන්නේ බොහොම සීමා සහිත ප්‍රමාණය නිසා මම කියන්නේ නැහැ. ඔබට මේ තිරේ තියෙන දසුන දැකපුවාම මේකේ වටිනාකම කොතෙන්ද කියලා පැහැදිලි ඉදිරියට එකක් මම කියන්නම්. ඉදිරියට සිදු කිරීමට ඇති කාර්යයන් පිළිබඳව සිතා කළ යුතු දේ අදම කරන්න. නේද? හෙට ගැන හෙටට කල් තියන්න එපා. අද කරන්න ඕනේ දේ අදම කරන්න. මේක හරි වටිනවනේ. මේ අපිට ශිෂ්‍ය ජීවිතේට කොච්චර වටිනවද? නේ ඒක හෙට පාඩම් කරනවා කියලා එහෙම පස්සට දාන්න එපා. දැන් තේරුණානේ? හෙටම නෙවෙයි අදම කරන්න. ඒකයි වටින්නේ. ඊට පස්සේ වැඩක් නිම කරලා ආවුණාට දැන් මගේ වැඩ ඉවරයි කියලා නිකන් ඉන්නපා. තව මොනවද කරන්න තියෙන්නේ කියලා හොයලා බලන්න. නේද? බලන්න කොච්චර වටිනාකමක් ලබා දීලා තියෙනවද ශ්‍රමයට කියලා. එහෙනම් දැන් පැහැදිලිනේ. මම ඊටාත්ම සංක්ෂිප්තව ඔය කතා කරේ ශ්‍රමය ගැන. ඊළඟට බලන්න ශ්‍රමිකයා ගැනීමට ලක් කරපු අවස්ථාවන් පිළිබඳව. ඔව්. ඊළඟට තියෙනවා දැන් ওই කාරණාට ඉතා පැහැදිලිවට ඔන්න බලන්න සිංහාලවා සූත්‍රයේ බොහොම පැහැදිලිව කාරණා 5කින්. නේද? සේවකයා ගැන අගය කළ තමයි මෙතෙක් කල සේවකයාට නිසි තැනක් ලැබුණේ නැහැ බමුණු සමාජය තුල. බුදුහාමුදුරු තමයි පළමු වතාවට සේවකයාගේ වරප්‍රසාද ගැන අයිතිවාසිකම් පිළිබඳව කතා කරලා තියෙන්නේ. ඔන්න බලන්න පුතේ. නේද? ওই කාරණා පහත් ඔබ හොඳින් අවබෝධ කරගන්න තියෙනවා. එතකොට මොකද්ද? සේවකයාගේ ශ්‍රම ශක්තිය ප්‍රමාණයට වැඩ පවරන්න ඕනේ. මේ කාරණා ටික ඔබ හරියට අවබෝධ කරගත්තොත් සාර්ථක පිළිතුරකට යන්න පුළුවන් අපේ හදන්නේ. එතකොට දැන් ඔය හතරවෙනි කොටසට ලකුණු 5ක් ලැබෙන ප්‍රශ්නයකට ওই විදිහේ තොරතුරු ඇතුළත් විය යුතුයි. බොහොම ස්තුතියි ගුරු උපදේශකතුමනි. මීළඟ ප්‍රශ්නයත් ඔබතුමාට මම යොමු කරන්නේ පොදු සම්පත් කළමනාකරණය පිළිබඳ ආරාමික නීති රීති හා සිරිත් විරිත් වත්මන් සමාජයට උපයෝගී කරගත හැකි ආකාරය ඇගීමට ලක් කරන්න. අපේ හදන්නේ දැන් මේක හරි මේ සම්පත් කළමනාකරණයට අදාළව වැදගත් උපදේශයක් ලබා දෙනවනේ අපේ භික්ෂු සංවිධානය තුලින්. නේද? ඒ භික්ෂු සංවිධානය තුලින් බුදුහාඳුරුව මේ විශේෂයෙන්ම විනය පිටකයේ තුල මේ සම්පත් පරිහරණය කිරීම පිළිබඳව ඉතාමත්ම හොඳින් උපදෙස් ලබා දීලා තිනවා. ඒකෙදි විශේෂයෙන් මේ නීති රීති හා සිරිත් විරිත් පිළිබඳව ඔබට මේ තිරේ දිස්සන කරුණු තුලින් පැහැදිලි කරගන්න පුළුවන්. නේද? විශේෂයෙන්ම සංඝ සතු දේ පොදු පරිහරණයට කරන්න ඕනේ. පෞද්ගලික පරිහරණයක් නෑ. සංඝ සතු දේ ඒ විදිහට පොදු පරිහරණයට කරන්න ඕනේ කියන කාරණාව ඉතාමත් හොඳින් පැහැදිලි කරලා තිනවා. දැන් විශේෂයෙන්ම චුල්ලවග්ගපාළියේ ওই වත්තක්ඛන්දකේ නේද? බොහොම පැහැදිලිව සඳහන් කරලා තිනවා ආගන්තුක වත, ආවාසික වත, පිණ්ඩචාරික වත, අරඤ්‍යක වත, සේනසන වත, චන්තාගර වත මේ පිළිබඳව මේකේ තියෙන්නේ මේ ඒ ක්‍රියාවලියදී විශේෂයෙන්ම අපි උදාහරණයක් හැට ගත්තොත් එහෙම මේ ආගන්තුක භික්ෂුවක් විහාරස්ථානයකට වැඩම කළොත් කොයි විදිහටද හැසිරෙන්න ඕනේ කියන කාරණා පිළිබඳව ඉතින් මේ හොඳින් විස්තර වෙලා තිනවා. ඒ වගේම සංඝ සංස්ථාවේ පරිපාලනය ගත්තොත් එහෙම ඒ පරිපාලනය සංඝයා වහන්සේ විසින්ම සිදු කරන්න ඕනේ.
ආය වෙනම පරිපාලන විභාගයක් නැහැ. සංඝ සංස්ථාවේ පරිපාලනය සංඝයා වහන්සේ විසින්ම කරන්න ඕනේ. ඒකට තනතුරු බෙදා දීමක් කරලා තිනවා. නේද? ඒ සංඝ සංවිධානය තුල කරන පරිහරණයන් පිළිබඳව ඉතාමත්ම විධිමත්ව මනා සංවිධානාත්මකව කළමනාකරණය කරන්න අවශ්‍ය කටයුත්තක් කරලා තිනවා. කොහොමද සේනාසන ගහපක බත් උද්දේශක ආදී වශයෙන් සඳහන් වෙන්නේ ඒ කාරණා ටික. පුතේ අන්න ඒ සංකල්ප ටිකත් මෙතෙන්ට විශේෂයෙන්ම අවධානය යොමු. එතකොට අපේ කාල වේලාව නිසා දිගු විවරණයක් අපිට මේ අවස්ථාවේදී කරන්න නැහැ. ඔබ මේ ටික හරියට මේ තිරේ දිස්වන දේවල් සටහන් කරගත්තා නම් ඔබට සාර්ථක පිළිතුරකට යන්න පුළුවන් කියන කාරණාව මතක තියාගන්න. බොහොම ස්තුතියි ගුරු උපදේශකතුමනි. අපේ ගුරු ගෙදර වැඩසටහනින් අදත් අපේ කාලය කෙමෙන් නිමාවටපත් වෙමින් තමයි පවතින්නේ. ඒ නිසා දුවේ පුතේ විශේෂයෙන්ම ඔබ අපට යොමු කරන ප්‍රශ්නයක් තමයි මේ පිළිතුරු ලිවීමේදී පාලි පාඨම විතරක් ලිවිය යුතුද? එහෙම එකක් නෑ දුවේ පුතේ. පාලි පාඨ ඔබට අමතක නම් සිංහල තේරුම ඒවයි හොඳින් මතක තබාගෙන මේ විදිහට පිළිතුරු ලියන්න. අපි ඒ පිළිබඳව තවත් දවසක් ඔබත් සමග සාකච්ඡා කරනවා. එහෙමනම් මේ වෙලාවේදී විශේෂයෙන් මේ සම්බන්ධ වන අපේ විද්වත් මණ්ඩලයට විශේෂයෙන් ස්තුතිවන්ත වෙමින් ඔබට හොඳට විභාගය ලියලා ප්‍රශස්ත මට්ටමේ පිළිතුරක් ලියන්නට තවත් දවසකදී අපි හමු වෙනවා ඔබට උදව් කරන්නට. එහෙමනම් අද දවසේ මේ වැඩසටහනින් අපි නිමාව දකිනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.